ඔබේ ආයු වැඩේවා, ඔබ නිදුක් වේවා, නිරෝගී වේවා. මේ ජංගම දුරකථන ඉස්සෙල්ලාවේ ගඩොල් භාගයක් තරම් විශාලට කියලා දන්නවා. ඊට පස්සේ ටික ඒක පුංචි වුණා. දැන් ඒක ස්මාර්ට් දුරකථනයක් වෙලා තියෙනවා. ගඩොල් භාගයක් වගේ ආවම බර වැඩි, ගෙනියන්න අමාරුයි, සිග්නල් වල ප්‍රශ්න තියෙනවා. ගැටලුවක් හැම විටම අවස්ථාවක් නිර්මාණය කරනවා. මොලෙන් කල්පනා කරලා බලන උදවියට හැම ගැටලුවක්ම අවස්ථාවක් සහ ජයග්‍රහණයට මාවතක්. ඒක අපි රටක් විදියටත් අත්දැකීමින් ඉන්න මොහොතක අද ජුනි මාසයේ 19 වෙනිදා ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් සිරස්වල මොනවද කියලා විමසන්න සූදානම් මාධවේදී ප්‍රසාද් මංජු මාතෙක් ඉන්නවා. ආයුබෝවන් ප්‍රසාද්. ආයුබෝවන්. ඔව්. අපි කතාව පටන් ගනිමු. මේක ප්‍රධාන සිරස්වලයක් නෙවෙයි, අනුසිරස්වලයක් ලංකාදීපේ. හැබැයි අපිට ප්‍රධානයි කියලා හිතෙනවා. වැලිසර කඳවුරේ කොරෝනා ඉවරයි. ජාසිංහ නාවික හමුදාපතිට දන්වයි කියලා සුදි හේවා ජූලිගේ ලංකාදීපයට වාර්තා කර සිටිනවා. ඒ අනුව ලංකාදීපයේ වාර්තා කරන ඒ කාරණාවත් එක්කම අපිට පුළුවන් කොහොමද ලංකාවේ කොරෝනා තත්ත්වය කියලා වාර්තා කර සිටින අද ජාතික පුවත්පත් බොහොමයක් මේ තොරතුරු වාර්තා කරලා තිබුණා. කොරෝනා 1928ට නැගී ඊයේ දවසේත් රෝගීන් 4 දෙනෙක් වාර්තා වුණා. හැබැයි 1928ට නැංගා වුණත් සංඛ්‍යාව 1421 දෙනෙක් සුවය ලබා පිටව ගිහිල්ලා තියෙනවා. හැබැයි ලෝකේ තත්ත්වය එච්චර හොඳ නැහැ. 84,27,206 දෙනෙක් අද උදේ වෙද්දී COVID-19 ආසාදිත වෙලා තිබෙනවා. ඊළඟට 4,51,566 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා මේ මොහොත වන විට COVID-19 වසංගතය ආසාදනය වෙලා. ඉන්දියාවේ තත්ත්වය ඉතාමත්ම බරපතලයි. ඉන්දියාව ලෝකේ COVID ආසාදිතයන්ගේ සටහනේ 4 වෙනි තැනට අවිල්ලා තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රසීලිය, රුසියාව සහ ඉන්දියාව සමස්ත මරණ සංඛ්‍යාවත් අද උදේ වෙද්දී 12,237ක් දක්වා වාර්තා වුණා. ඒ වගේම ඊයේ දවසේ වෙද්දී ඉන්දියාවේ දවසකට වාර්තා වෙන COVID ආසාදිතයන්ගේ සංඛ්‍යාවත් 12,000 ඉක්මවා ගියා. ඉන්දියාවේ තත්ත්වය දරුණුයි. ඒ කියන්නේ දිනුෂ දැන් අපි දන්නවා දිනකට 2000ක් වගේ මැරෙන්න ගත්තොත් ඉන්දියාවේ උන් ගණන් බලලා තියෙනවා මේක විශාල වශයෙන් ව්‍යාප්ත වෙන්න පුළුවන් කියන කාරණා. අපි දන්නවා ඉන්දියාවේ ඉන්න හුඟක්ම පැල්පත් වාසී ප්‍රදේශවල එහෙම ජනතාව හුඟක්ම ළඟින් ඉන්නේ. මේක දුස්බා තියාගන්නත් බෑ. මේ ප්‍රශ්නත් ඕන තියෙනවා. උන්ගේ පොදු ප්‍රවාහනයත් එහෙමයි. ලොක්ඩවුන් කරන් දිගටම ඉන්නත් බෑ. මේ වගේ ප්‍රශ්න මුහුණ පාලා තියෙනවා. ඒ වගේ වැලිසර නායක හමුදා කඳවුරේ ප්‍රවෘත්තියේදී දිනු සිතා වැදගත් වන්නේ අපේ විශාලතම පොකුර අපි අවසන් කරා. ඔව්. රටක් විදිහට මම හිතන්නේ සියලු දෙනාගේම කැපකිරීම රාජ්‍ය ආරක්ෂක අංශ සෞඛ්‍ය බලධාරීන් සියලු දෙනාම කැපකිරීම නිසා මේ පොකුර ආපු ඇති නොවෙන්න සියලු දෙනා වග බලා ගන්න විශේෂයෙන්ම දැන් මේ ඉන්දියාවේ තියෙන තත්ත්වයට එක තමිල්නාඩුවේ ඉඳන් දීවරින් එන්න පුළුවන් උතුරේ මසුම් මරණ. ඒ වගේම අපේ දීවරින් සමග උන් ගැටෙන්න පුළුවන්. ගැටෙන එක සුහදව කතා බහ කරන්න පුළුවන්. මොකද අපේ බහුදින දීවර යාත්‍රා ගියාට පස්සේ හුඟක්ම උන් ආවට පස්සේ පරිස්සම් වෙන්න ඕනේ. ඒ නිසා උන් සෞඛ්‍ය බලධාරීන් කියලා තියෙනවා. ඒ වගේම දීවර සංස්ථාවේ නිලධාරීන් දැනුවත් කියලා තියෙනවා. අපේ ප්‍රාදේශීය දීවර වරායන්ට බහුදින දීවර යාත්‍රාවලින් මසුම් අල්ලන්න ගිහිල්ලා සතියක් දෙකකින් ආවට පස්සේ නිරෝධායනට ලක් වෙන්නේ කියලා. මොකද අපිට එකම මාර්ගය තමයි දිනුෂ. ඒ මාර්ගයෙන් තමයි සමහර විට එන්න පුළුවන් කොරෝනා වෛරසය නැවතත්. මොකද අපි දැන් එයාපෝට් එක අපි නියමිත විදියට තියෙනවා. කියන්නේ වරාය නියමිත විදියට තියෙනවා. ඒතකොට එකම දේ තියෙන්නේ මේ දීවර කටයුතු වලින් කොහොමද රටට ඇතුළු වෙන්නේ කියන කාරණය ගැන තමයි දැඩි අවධානයක් යොමු කරන්න වෙන්නේ. ඔව්. මේ වෙනකොට දීවර ජනතාව දීවර ප්‍රජාව දැනුවත් කිරීමේ කටයුතු ආරම්භ වෙලා තියෙනවා. මේ සියලු දේවල් අතර අර සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් ඊයේත් අපිට වාර්තා කරන්න සිද්ධ වුණා. අපිට දැන් අමතක වෙලා COVID-19 කියලා වසංගතයක් ලෝකේ තියෙනවා කියලා. ඒ නිසා අපේ සෞඛ්‍ය පුරුදු ඒ ආකාරයෙන් පවත්වාගෙන යාම වැදගත් වගේම අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දේහය තුළ ශරීර තුළ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන ඖෂධීය පිළිවෙත් ඊට පස්සේ ඒ ආහාර පාන මානසික සුවතාව මේ සියල්ල ඉතාමත්ම වැදගත්. කොහොමනත් මේ අතර ශ්‍රී ලංකාවේ COVID-19 මර්ධනය කිරීම පිළිබඳව නැවත වතාවක් ලෝක අවධානය යොමු වෙනවා. ඊයේ ශ්‍රී ලංකාවට අලුතෙන්පත් වෙච්ච ඉන්දිය මහ කොමසාරිස්වරයාත් කියා සිටියා ශ්‍රී ලංකාවට ඕන වෙලාවක ඕනම සහයෝගයක් ලබා දෙන්න ලෑස්තියි කියලා. මහ කොමසාරිස්වරයා පොරොන්දු වුණා. අද අරුණ පුවත්පත මේක ඇතුල් පිටුවක වාර්තා කරන්නට තිබෙනවා. ඒ අනුව ඊයේ මහනුවර ප්‍රදේශයේදී තමයි නව මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහත්මයා මේ ප්‍රකාශය කරන්නේ. කොවිඩ් වසංගතය මර්ධනය කිරීමේදී ශ්‍රී ලංකා රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ එම වෛරසයේ මර්ධනය හා මැඩ පැවැත්වීම සඳහාගත් ක්‍රියාමාර්ග ඉතාමත්ම ප්‍රශස්තයි කියලා ඉන්දිය මහ කොමසාරිස්වරයා සඳහන් කර තිබුණා. ඉන්දිය මහ කොමසාරිස්වරයා විතරක් නෙවෙයි චීන ජනාධිපතිතුමත් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට උපන්දින සුබ පැතුමත් එක්කම මේ සහතිකය ලබා දුන්නා කියලා සඳහන් කරනවා. ෂී ජින්පින්ගෙන් ජනපතිගේ
මැතිතුමාගේ උපන්දිනයට සුබපැතුම් දින වෙන වාර්තා කරන්නේ COVID-19 මර්ධනයේදී චීනය ශ්‍රී ලංකාව සාර්ථක වූයේ ආරක්ෂක අංශවල කැපීම නිසායි කියලා චීන ජනපති ලිපියක් මගින් අවධාරණය කර තිබෙනවා. ඒ වගේම ඒ ලිපිය මම හිතන්නේ චීන ජනාධිපති අස්සම් කරලා ඒ කියන්නේ ඔරිජිනල් ලිපිය තමයි ගෙනල්ලා නිලධාරීන් බාර දීලා තියෙන්නේ. මොකද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ උපන්දිනය හිරට එදී තිබෙනවා. ඒ කියන්නේ එතකොට ඒ දිනයත් සමගම මේ කොරෝනා පාලනය කිරීමට ගත් ශක්තිය ඒ දයවන්තකම ගැන තමයි සූපතල තියෙන්නේ. මොකද චීනය සහ ශ්‍රී ලංකාව මේ කොරෝනා පාලනයේදී සමගාමීව තමයි බොහෝ විට දිනු සදා සූමාරු කරගෙන එකිනෙකාගේ සහයෝගය අනුව තමයි ගමන් කළේ. ඒ වගේම හිට අනුරාධපුරයේදී මම හිතන්නේ උදෑසන ජයශ්‍රීමා බෝධිය රුවන්වැලි මහසෑය අභියස ආගමික කතාවත් සිදු වෙනවා ජනාධිපතිතුමාගේ උපන්දිනයට ආශිර්වාද කරමින්. ඒ අතර ඊයේ යුරෝපා කොමිසමට අයිති රටවල්වල තානාපතිවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මුණ ගැහුණා. දිනමින පුවත්පත වාර්තා කර සිටිනවා ජනපති වැඩපිළිවෙල යුරෝපා සංගමයේ පැසසුමට කියලා වසංගතයේ හේතුවෙන් උද්ගත වූ සෞඛ්‍ය අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා මහජන සෞඛ්‍ය සේවාව කඩිනමින් යොදා ගැනීමට ශ්‍රී ලංකාව ක්‍රියා කළ බව මේ අවස්ථාවේදී කිරිච්ච අදහස් දැක්වීමේදී ප්‍රකාශ වෙලා තිබෙනවා. මේ ක්‍රියාපිළිවෙත ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්‍රමුඛ සෞඛ්‍ය අංශ සහ රජය විසින් ගත් ක්‍රියාපිළිවෙත යුරෝපා සංගමයේ ප්‍රශංසාවට ලක් වී තිබෙනවා. මොකද දැන් දේශපාලන වශයෙන් ගත්තම විපක්ෂය ඇතුළුම චෝදනාවක් කරනවනේ දැන් මේ රජයට විදේශ සම්බන්ධතා නැහැ ශ්‍රී ලංකාව කොහොම වෙලා තියෙන මේ යන ක්‍රමයට කියලා. නමුත් දැන් අපිට පැහැදිලි මේ හැම පැත්තෙම ප්‍රශංසා ගලාගෙන එනවා. මම මේ ප්‍රවෘත්ති නිවේදනය ඉතා වැදගත්. මොකද අපි දන්නවා ජිනීවා මානවිකම් කොමිසම ආවට පස්සේ මේ සංවිධානවල සහයෝගය තමයි අනිත් පාර්ශ්වය ලබා ගන්න උත්සාහ කරන්නේ. නමුත් දැන් අපි කියන්නේ මේ විශේෂයෙන්ම දැන් කොරෝනා මර්ධනය කිරීම සම්බන්ධයෙන් අපිට සූපතනවා නම් ඒ ගෞරවය ආරක්ෂක අංශවලට යන්න ඕන. ඒ ආරක්ෂක අංශවල මානවිකම් ගැන තමයි උන් සතුටු වෙන්න ඕන. මම කියන්නේ ඒ කාරණේ නිසා අපේ වගකීම් නිලධාරීන් මේ ප්‍රවෘත්ති නිවේදන ටිකවත් එකතු කරගෙන තියා ගන්න ඕන ජිනීවා මානවිකම් කොමිසම එනකොට. ඔව්. දැන් මේ අතරේ ආසියානු කලාපයේ වියට්නාමය, හොංකොං, තායිවානය වගේ රටවල් වල කොවිඩ් වසංගතය පැතිරීම සීමා වුණා. විශේෂයෙන්ම වියට්නාමය වගේ රටවල් හොඳට පාලනය කරගන්න සමත් වුණා කියලා මතයක් ආවනේ. ඒකට ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා නිකුත් කරපු නිවේදනයේ සඳහන් වෙනවා වියට්නාමය, හොංකොං, තායිවානය වගේ රටවල් 2003 ඇති වුණු SARS වසංගතයෙන් බැටකාලා ඉගෙනගත් පාඩම් වලින් තමයි COVID-19 පාලනය කරන හැටි ඉගෙන ගත්තේ. මව්බිම් පුවත්පත වාර්තා කරන ආකාරයට මව්බිම 8 වෙනි පුවත්පතේ මේ සම්පූර්ණ නිවේදනය පළ කරලා තිබෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා SARS MERS වගේ වෛරසෙන් ඇතිවෙන ශ්වසන රෝග වසංගත ගැන ලංකාවට ලෝක අත්දැකීම් නැතුව තමයි මේ පිම්ම පැන්නේ ලංකාව. එහෙම නැත්නම් මේ මට්ටමට ආවේ ලංකාව. හැබැයි අපේ සෞඛ්‍ය අංශය ත්‍රිවිධ හමුදාව ඇතුළු COVID-19 මර්ධන ව්‍යාපාරයේ හිටපු හැමෝටම ඉහළම ලකුණු දෙන්න ඕනේ මේ වැඩේට. මේ හැකියාව මල්පල ගන්වන්න පුළුවන් උනේ ජනාධිපතිවරයා ලබා දීපු නිවැරදි දේශපාලන නායකත්වය නිසා කියලා. යහපාලන ආණ්ඩුව බිහි වුණේ දෙස් විදෙස් කුමන්ත්‍රණ වලින්. ජනාධිපති ගෝඨාභයගේ පාලනයට එරෙහිව නැගූ චෝදනා ඔක්කොම බොරු වුණා. සුවිශේෂී ජයග්‍රහණයක් ලබාගෙනයි අපි මහමැතිවරණයට මුහුණ දෙන්නේ. කොරෝනා මර්ධනයේ මල්පැර කරන ජනාධිපතිවරයාගේ නිවැරදි නායකත්වය නිසා ඉකුත් ජනාධිපතිවරණයේදී ඡන්දදායකයන් කළ වෙනස මහමැතිවරණයේදීත් කරන්න අවශ්‍යයි කියලා අග්‍රාමාත්‍යවරයා කියා සිටින්නේ. යහපාලන ආණ්ඩුව කළ පහර දීම් වලට එරෙහි කට නොඇරිය සමහර අය පොඩි සිද්ධියකට කට අරින්න පටන් අරගෙන කියලා කියනවා. කොහොමුණත් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ආදර්ශවත් ලෙස මැතිවරණය කරන්නේ සියලු අපේක්ෂකයන්ගෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා මේ නිවේදනයේ ඔස්සේ ඉල්ලා සිටිනවා. ඔව් මේ සියලුම අපේක්ෂකයින්ට මම හිතන්නේ උපස්මාලාවක් දෙන්න වගේ තමයි මේ කතාව අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා කරේ. මෙතෙන්දි මේ කියපු කතාවේ තවත් දෙයක් තියෙනවා දිනුස මේ දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා ඔබ කාටවත් මතක ඇති COVID-19 වසංගතය එන්න කලින් යහපාලන ආණ්ඩුව කාලයේ වගේම ජනාධිපති ලේකම් කාර්යාලය ගවට උද්යෝෂකයන් දිනපතාම වගේ ආවා. අර වෙනම තැනකුත් වෙන් කරලා තිබුණනේ. එයින් වැඩි පිරිසක් ආව යහපාලන ආණ්ඩුවෙන් ලැබුණු පත්වීම් ස්ථිර කරගන්න. ඒ අය මහහඬින් බැන්නේ අපිට නෙවෙයි. කලින් ආණ්ඩුවට ඒ තරුණ පිරිස් කිව්වා අයගොල්ලන්ට බොරු පත්වීම් දීපු යහපාලන ඇමතිවරයාට ආයෙමත් හම්බන්තොට එන්න එපා කියලා. ඒ කිව්වා වගේ මේ යහපාලන ඇමතිතුමා දැන් හම්බන්තොටින් පැනලා ගිහිල්ලා කොළඹින් මේ පාර තරඟ කරනවා කියලත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මේ නිවේදනයේ සඳහන් වෙනවා. ඔව්. ඒ අතරේ අපිට පුළුවන් අද අරුණ පුවත්පත මව්බිම් පුවත්පත වාර්තා කරන කාරණාවක් මේක ජාතික පුවත්පත් සියල්ලෙහිම මුල්තැනිලා වාර්තා කර තිබුණා. මව්බිම වාර්තා කරනවා මහ බැංකු බැඳුම් කර වංචාව මෛත්‍රීගෙන් රනිල්ගෙන් ප්‍රකාශ ගන්න නීතිපති උපදෙස් දෙයි කියලා වාර්තා කර සිටින්නේ මව්බිම පුවත්පතට. හංසිනානායකාර අරුණ පුවත්පතට ඒක වාර්තා කරේ බැඳුම් කර වංචාව ගැන මෛත්‍රීගෙන් රනිල්ගෙන් කට උත්තර ගන්න නීතිපතිගෙන් වැඩ බලන පොලිස්පතට නියෝග. ඉෂාර රත්නකාරයි මේ විදිහට වාර්තා කරන්නේ. ආందోලනාත්මක මහ බැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රකාශය සටහන් කර ගන්නා ලෙස නීතිපති දපුලද ලිවේරා මහත්මයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දීලා තිබෙනවා. මොකද ගිය කාලෙදී දිනුෂ දැන් මේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා හිටියා. එතකොට ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගන්න ආරක්ෂක අංශවල සහ පොලිසියට යම්කිසි ගැටලුවක් මතුවලා තිබුණා. මොකද ඒ ආණ්ඩුව පවතින නිසා. නමුත් ඉන් පසුව මම හිතන්නේ මේ ගැන දිගට පරීක්ෂණ කරද්දී මොකද මේ පත්කිරීම සඳහා කියන්නේ අර්ජුන මහේන්ද්‍රන් මහතා මහ බැංකුව අධිපතිවරයාට පත් කරන්නේ දිනුෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා එකතු වෙලා. උන් එකතු වෙලා සාකච්ඡා කරලා තමයි මේ පත්වීම දෙන්නේ. ඒතකොට උන්ට දෙදෙනාට වගකීමක් තියෙනවා මොකද උනේ කියලා. ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඒ වගේම මේ තවත් පුද්ගලයන් දෙදෙනෙක් හිටියා මේ ආර් පාස්කරලිංග මහත්මයා කියන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක. තවත් හිටියා මේ මම හිතන්නේ මහ බැංකුවේ ප්‍රධානී මේ හතර දෙනාගේම තමයි ප්‍රකාශ සටහන් කරගන්නේ. මේ ආර් පාස්කරලිංගම් කිව්වම ඔබට මතක ඇති දිනුෂ 80 දශකයේ අගභාගයේදී එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්මයාගේ විශේෂ උපදේශකලා හිටියා. ඌට දැඩි චෝදනා එල්ල කරා ඒ පක්ෂයෙන්ම ලලිත් ජාමිනී යන මහත්තුරු දෝෂාභියෝගයක් ගෙනීමේදී රණසිංහ ප්‍රේමදාස මහත්මයාට එරෙහිව ආර් පාස්කරලිංගම්ගේ චරිතයට දැඩි ලෙස චෝදනා එල්ල කරා. විශාල චෝදනාවක් ගොනු කරා. බරපතලම චෝදනා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ නැවතත් ආර් පාස්කරලිංග මහත්මයා කරලිට ඇවිල්ලා තිනවා මේ මහ බැංකු සිද්ධියත් එක්ක සහ හිටපු අගමැතිතුමාගේ උපදේශක විදිහට. ඒ නිසා මම හිතන්නේ මේ කාරණා පෙළගැසීමේදී අපිට පේනවා යම්කිසි ආකාරයේ බරපතල තත්වයක් ඒ තුල ඇති වෙලා තියෙනවා කියලා. ඔව් මෛත්‍රීගෙන් රනිල්ගෙන් කට උත්තර ගන්න නීතිපති පොලිස්පතිවරයාට උපදෙස් ලබා දීලා තිබෙනවා කියන පුවත තමයි මේකට බලපාන්නේ. පස්සේ වාර්තා කරන්න තියෙන කාරණාවකට අපිට පොඩි හුලක් හොයාගන්න පුළුවන්. ඒ තමයි අද මව්බිම පුවත්පතේ ඇතුල් පිටුවක 15 වෙනි පිටුවේ සඳහන් වෙනවා. විල්පත්තුව වනසංහාරය වෙලාවේදී ඒක ජනාධිපති මෛත්‍රීට දැන්නුවාම අපටත් පාලනයක් නැහැ හාමුදුරුවනේ කිව්වයි කියලා මේ කියන්නේ ඥානසාර හාමුදුරුව ගලගොඩත් ඥානසාර හාමුදුරුව බොදුබල සේනා සංවිධානයේ මහලේකම්වරයා යනුව විල්පත්තු වනසංහාරය කර ජාතික වටිනාකමක් ඇති වනාන්තර විනාශ කර දමා ඇති පසුබිමක අපි ඉස්සෙල්ලම ආරක්ෂක අංශ වලට කිව්වා වැඩක් උනේ නැහැ. ඊට පස්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට කරුණු පැහැදිලි කරාම කිව්වේ අපටත් පාලනයක් නැහැ හාමුදුරනේ මේක ගැන රට දැනුවත් කරන්න කියලා. රටේ නායකයන්ගෙන්ද රටේ පවතින ගැටලුවකට විසඳුමක් නොමැතිනම් රටට විනාශයක් සිදුවන විට හඬ නගා කෑ නොගසා නිහඬව ඉන්නේයි බුදුබණේවත් නැති බව ඊයේ උන්වහන්සේ සඳහන් කරලා තිබෙනවා. පාස්කු කොමිසම පිළිබඳව වාර්තා අපිට තව ටිකකින් ගෙන එන්න පුළුවන්. මේක සඳහන් කරේ අර මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පිළිබඳව වාර්තා වෙච්ච නිසා. මොකද දිනුෂ දැන් අපි දන්නවා යම්කිසි රාජ්‍ය නායකයෙක් අවදානමක් සමග තමයි යමක් ගන්න ඕනේ වගකීම. ඉතින් මම හිතන්නේ දැන් මේ කොරෝනා සිද්ධියත් සමගත් අර වගේ කලින් ඔබතුමා මම හිතන්නේ ඔබ කිව්ව ප්‍රකාශ සිදු කරා නම් මේ කොහොමද අනේ හාමුදුරනේ අපි දන්නේ නැහැ වගේ දේවල් කොරෝනා ආපු වෙලාවේ කිව්වා නම් මේ කොහොම හිටියේද? ඔව් මේ අතර දැන් විල්පත්තුවේ වන විනාශය ගැන කීවාම තවත් අද අරුණ පුවත්පත වාර්තා කරන ඇතුළු පිටුවක වන විනාශයක් පිළිබඳව මේක මම හිතන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ අවධානයට යොමු වෙන්න ඕනේ කාරණයක්. මේ පිටුව පෙරලලාම ගත්තේ විල්පත්තුව මැදින් විල්පත්තුවේ අලිමංකඩ මැදින් යෝධ වැවක් හැදෙයි කෝමාරිකා වගාවකට වතුර දෙන්න ප්‍රේරක කලාපය අනුතරේ බලන්න ඡායාරූප සහිතව මේ පළවෙන්නේ වනජීවී හා පරිසර ඇමතිවරයාත් හවුල් ඇමරිකානු ඩොලර් මිලියන 370ක යාපෘතියක් පරිසරවේදී වූ අවි ඔසවති. හැබැයි සමහර පරිසරවේදීන් ඉන්නවා මේ NGO වලට විතරක් කඩේ යන තුන්වෙනි පුවත්පත අරුණ පුවත්පත තුන්වෙනි පිටුව අරුණ පුවත්පත අපි කලින් සඳහන් කළා. අරුණ පුවත්පත තමයි මේ වාර්තාව ගෙනෙන්නේ. විල්පත්තුවේ මැදින් අලිමංකඩක් හරහා තමයි මේ යෝධ වැවක් ඉදිවෙන්නේ. මේ ගැන අවධානය යොමු වෙන්න ඕනේ. ඒ කියන්නේ කෘෂි කර්මාන්තය සහ අපනයනය සඳහා කෘෂි කර්මාන්තය වර්ධනය වෙන්න ඕනේ වෙලාවක්. ඒක හරි. හැබැයි කොයි කාලෙද කවද්ද මේක මේ සඳහා අවසර ලැබුණේ කියලා විශේෂයෙන්ම සාකච්ඡාවට ගන්න ඕනේ කාරණා. ඇමරිකන් ඩොලර් මිලියන 370කින් සම්බන්ධිත මේ ව්‍යාපෘතියේ කොටස් 12කට බෙදා මුදල් ඇස්මෙන්තු කර තිබෙන බව ව්‍යාපෘති යෝජනාවේ සඳහන් වෙන බව සඳහන් වෙනවා. විශේෂයෙන්ම මේ කාරණා පිළිබඳව ඇස් වහගෙන ඉන්න බෑ. විල්පත්තුව ගැන කතා කළා වගේම විල්පත්තුවේ අලිමංකඩ මැදින් හැදෙන වැව පිළිබඳවත් අවධානය යොමු කරන්න. කොහොමුණත් අලිමංකඩවල් වහන එක එච්චර හොඳ නෑ. ඉස්සරහට අලි හා මෙහා හුමාරු වෙන්න තියෙන කාලේ නේ ප්‍රසාද්. ඔව් මොකද අපේ ඔය වනජීවි ගැන ගත්තම අලිමංකඩවල් 78ක් වගේ ශ්‍රී ලංකාවේ තිබුණා. නමුත් ඒවා ඇහිරලා තියෙනවා. සමහර ඇමතුරුන් ගිහිල්ලා ඒ නිවාසත් ව්‍යාපෘතිත් කරන්නේ අලිමංකඩවල වල. මොකද ඒ පක්ෂමයිනේ චෝදනා කරේ. ඒ අලින්ට යන පාර. මොකද අලියා නිතරම දිනුෂ බලන්නේ Tamanට මතකයේ තියෙන පළවෙනි පාර ගිය ස්ථානයේ තමයි ඔහු ගමන් කරන්නේ. දැන් ගියත් දුනුත් ඔහු ගේ ඉවත් කරගෙන යනවා ඔහුගේ ගමන් මාර්ගේ.
ඒ නිසා මේ අලිමං කඩවල් ගැන තේරුම් ගන්න ඕන. ඒ නිසා මම හිතන්නේ දැන් මේ දවස්වල දේශපාලන ලෝකෙත් අලිමං කඩවල් ගැන කතා වෙනවා. මොකද මේ පක්ෂ දෙකේම ප්‍රබල බෙදීමක් තියෙන නිසා ඒ අලිමං කඩවලටත් යම් බාධක තියෙනවා සහ ඇහිරලා තියෙන. නමුත් අපි දන්නේ කොහොම දැන් මනාලි ගමන් කරනෝනේ මේවා කඩාගෙන දෙගෙන. ඉතින් ඒ පක්ෂ වලින් අලිත් කොහොම ගමන් කරයිද කියලා තමයි බලාගෙන ඉන්නේ. ඔව් අපිට තව පුවත් කිහිපයක් තියෙනවා. පාතාලය ගැනත් පුවත් ගණනාවක් තියෙනවා. විරාමයක් ලබලා එතෙන්ට යමු. ඊයේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහත්මයා බන්ධනාගාර නිලධාරීන්ට තිබිච්ච වැඩමුළුවකදී කරපු ප්‍රකාශය ටිකක් තදයි. හැබැයි ඔහුගේම වචන වලින් කිව්වම මම මේ විතෙන්ට ආවේ බන්ධනාගාර නිලධාරීන්ට ට්‍රම්පට් ගහන්න නෙවෙයි, හොඳ නිලධාරීන් ඉන්නවා, අපි වැරදි හදාගමු කියලා කිව්වේ. මේ ප්‍රකාශයට අදාළ කාරණා අද ජාතික පුවත්පත් සියල්ලම වගේ වාර්තා කරනවා. එතනදී එක කාරණාවක් එතුමා සඳහන් කරනවා. අහිංසක ළමයෙක් වුණත් රිමාන්ඩ් බන්ධනාගාරයට ඇවිල්ලා මාස 2-3ක් විතර යනකොට රිමාන්ඩ් එකේ හිටියම ඔහු එළියට යන්නේ නැති වෙලා කාගේද වැරද්ද? ඒ නිසා මහජනයාගේ ගින්දරින්ම මම මගේ දරුවෝ පෝෂණය කළා. වෙලේසුදාගේ කංජිපාන ඉම්රාන්ගේ සල්ලි වලින් මගේ දරුවෝ කෑවෙ බිව්වේ, ඉගෙන ගත්තේ පාතාල රජවරුන්ගේ සල්ලි වලින් කියා හිතෙන මොහොත මැරෙන මොහොතයි කියලා පපුවට තට්ටු කරලා ප්‍රශ්න කරන්න කියලා ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර සිටිනවා. මේ කතාවලට පමණක් සීමා වෙන එකක් නොවේ කියලා වාර්තා වෙන්නේ ජාතික පුවත්පත් වාර්තා කරන අනිකුත් පුවත් දිහා බැලුවාම විශේෂයෙන්ම බූස්ස බන්ධනාගාරේ ජෑම 3ක් සවි කරලා තියෙනවා. මොකද බූස්ස බන්ධනාගාරය තමයි මේ වෙනකොට පාතාලයට සම්බන්ධ සහ බන්ධනාගාර තුල සිට පාතාලයේ සහ කුඩුජාවාර මෙහෙව වන බොහෝ පිරිසක් ඉන්නේ. නම් වලින් ගත්තොත් වෙලේසුදා, කංජිපාන ඉම්රාන්, සුසෙයි, කොස්ගොඩ තාරක, පොඩිලැසි, බ්ලූ මැන්ඩල් සංක ඇතුළු විශේෂ පිරිසක් ඉන්නේ බූස්ස බන්ධනාගාරේ. මොවුන් මෙතනින්දන් තමයි සියලු මෙහෙයුම් කරන්නේ. ඒ නිසා තමයි ජෑම 3ක් සවි කරලා තියෙනවා ආරක්ෂක අංශය විසින්. හැබැයි මේ ජෑම 3 සවි කිරීම නිසා ඒ බූස්ස කඳවුර අවට ගෙවල් වල උදවියගේ දුරකථන සම්බන්ධතාවලට බාධාවක් එල්ල වෙලා තියෙනවා කියලාත් වාර්තා වෙනවා. කොහොම වුණත් මේ නිසා අර බන්ධනාගාර තුල සිට කරන මත්ද්‍රව්‍ය සහ ඊට පස්සේ විශේෂයෙන්ම පාතාල කටයුතු මර්ධනය වීමක් සිදු වෙනවා කියලා වාර්තා වෙනවා. අපි ඊට පස්සේ කැමති මේ කාරණාවට අදාළ පුවත් කිහිපයක් අද ජාතික පුවත්පත් කිහිපයකම පළ වෙනවා. මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වන්නේ මිලියන 490ක් සංසරණය වූ පාතාල ගිණුමේ හිමිකරු අල්ලයි. මිනුවන්ගොඩ ප්‍රදේශයේ බැංකුවක පෞද්ගලික බැංකුවක තිබුණා කියලාත් අපි වාර්තා කළානේ. යනුව සැකකරු වැල්ලවායේ ගාමන්ට් එකක තත්ත්ව සහකාර කළමනාකරුවෙක්. ඒ කියන්නේ QC මැනේජර් කෙනෙක් විදියටයි වාර්තා කර සිටින්නේ. මේ ගිණුම ගැන මුල්වරට මව්බිම් පුවත්පතේ පහුගිය 14 වෙනිදා කරුණු අනාවරණය කළා. මේ පුද්ගලයා, ඒ කියන්නේ ඔය ගිණුම පාලනය කරපු පුද්ගලයා කුඩු අංජුගේ සහ ධර්මසිරිගේ හෙරොයින් වෙළඳාමේ මූල්‍ය පාලක වශයෙන් කටයුතු කර ඇති බව පොලිසිය හොයාගෙන තිබෙනවා. බැල්ලවාය ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කාමාන්ත ශාලාවක සහකාර තත්ත්ව කළමනාකාරවරයෙක් විදිහට කටයුතු කරලා තිබෙනවා. මව්බිම් පුවත්පත වාර්තා කරන අන්දමට පිළියන්දල දාම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මොහු තමයි සියලු ගිණුම් ආරම්භ කරලා තියෙන්නේ. ඊට පස්සේ සඳහන් කරන ආකාරයට බෝකුන්දර කොමර්ෂල් බැංකුවේ තමයි 2018 දෙසැම්බර් 29 වෙනිදා මේ ගිණුම ආරම්භ කරන්නේ. ගිණුම ආරම්භ කිරීමට විතරක් සන්තෝෂම් විදිහට රුපියල් 50000ක මුදලක් ධර්ම දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ATM පහසුකම්, ATM කාඩ් එක මේ සියල්ල මේ පුද්ගලයා ගාව තියාගෙන තිබිලා තියෙන්නේ. මේ පුද්ගලයා කොහොම හරි රුපියල් ලක්ෂ 5ක උපරිමයකට යටත් මුදලක් ATM කාඩ් එකෙන් ගන්න පුළුවන් වෙන විදිහට හදාගෙන තියෙනවා. ඉතින් දැන් WhatsApp මාර්ගයෙන් තමයි මට මුදල් තැන්පත් කළා. ඔව්. තාක්ෂණය නිසා මම තාක්ෂණය පහසුවට අවශ්‍යයි. නමුත් මේ පාතාලේ කට්ටියත් ඒ තාක්ෂණය මේ විදිහට භාවිතා කරනවා ඔවුන්ට පහසු වෙන විදිහට. අනිත් එක දැන් මේ ඩුබායි සහ මේ බූස්ස කඳවුරු වගේ තැන් වලින් තමයි මේ පාතාලේ මෙහෙवला තියෙන්නේ. ඒ විශේෂයෙන්ම අපි දැක්ක දැන් ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කරන කමල් ගුණරත්න මහත්මයා දැන් බූස්ස කඳවුරට ගිය වෙලාවේ මේ බෙඩ් ෂීට් සම්බන්ධයෙන් ඒ කියන්නේ සමහර තැන්වල බෙඩ් ෂීට් දාලා තිබුණා මේ CCTV කැමරා මේක ආවරණය වෙන රෙදි වැල් දාලා තිබුණා. ඒ වගේම බෙඩ් ෂීට් අයින් කරලා තිබුණා. ඒ බෙඩ් ෂීට් එක ගැසුවට පස්සේ තමයි කංජිපාන ඉම්රාන්ලගේ මේ දුරකථන වැටලා තියෙන්නේ. ඒ වගේ මම හිතන්නේ මේ තවමත් බන්ධනාගාරය ඇතුලෙන් මම හිතන්නේ මේ පාතාලයට අවශ්‍ය සහයෝගය ඇත්තම නිලධාරීන් ලබා දෙනවා. ඒ නිසා මම හිතන්නේ දැන් ස්ථාන මාරුවීම් කරලා යම් පියවර ගන්නවා. ඒක හොඳයි. ඒ වගේම විශේෂ අවධානයක් යොමු කරලා මම කියන්නේ අර මේ ජෑම හයි කරනවා වගේම මම ආපහු කියන දිනවස මේ ස්කෑන් යන්ත්‍ර හයි කරලා ස්කෑන් පද්ධතිය ලබා දෙන්න ඕන ශ්‍රී ලංකා යුද හමුදාවට. ලබා දුන්නා කිසිම සම්බන්ධයක් නැහැ බන්ධනාගාර නිලධාරීන් එක්ක වුන් වගේ කියන ආරක්ෂක අමාත්‍යාංශයට කිසිම දෙයක් පිටින් ගේන්න බෑ එතකොට. ඔව්. ඒ අතරේ මේ බන්ධනාගාර කතා ටිකක් තවත් වාර්තා වෙනවා. එහෙම නැත්නම් මේ අපරාධ සහ පාතාල වලට අදාළ කාරණා ඒ අනුව අද අරුණ පුවත්පත සඳහන් කරන කාරණාව තමයි කංජිපානිගේ පියාට කොටුවේ පූකුණ්ඩින්න
පුකුණ්ඩි කන්නාගෙන් සමාවෙන්න පුකුණ්ඩි කන්නාගෙන් කොන්ත්‍රාත්තුවකට තමයි කංජිපාණිගේ පියාට කඩුවෙන් කෙටුවේ කියලා වාර්තා කර සිටින්නේ. ඒ අනුව මේ සිද්ධියේදී මේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් එදාම හවස අත්අඩංගුවට ගන්න පොලිසිය සමත් වෙනවා. ඊට පස්සේ ඊයේ දවසේ තව දෙන්නෙක් අත්අඩංගුවට ගන්න සමත් වෙනවා. ඒ අනුව මේ පාතාලය විසින් මෙහෙවපු මේ අපරාධය පිළිබඳ තොරතුරු හොයාගන්නට විශේෂම දේශබන්දු තෙන්නකෝන් මහත්මයාගේ උපදෙස් යටතේ ක්‍රියාත්මක වෙච්ච පොලිස් කණ්ඩායමක් සමත් වෙනවා. පාතාල කල්ලියතර ගැටුමක් තමයි. පාතාල කල්ලියතර නං දැමීමෙත් හරි අපූර්වත්වයක් තියෙනවා. පාතාල නායකයන් නම් ලබා දෙමින් දැන් කංජිපාණි කිව්වම දැන් අපි මේ කියන්නේ දෙමළ භාෂාවෙන් කැඳ බොන්න කියන එක. කංජිපාණි ඉම්රාන් හැදිලා තියෙන අපි දන්න විදිහට අපි ආරංචි විදිහට මේ තරුණයා කැඳ විකුණලා තියෙනවා. කැඳ විකුණලා තමයි පටන් ගන්න දැන් පාතාල නායකයෙක් කියලා තියෙන නිසා තමයි කංජිපාණි ඉම්රාන් කියලා කියන්නේ. ඔව්. ඒ අතරේ ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡා පැවැතුණා. එහිදී අමාත්‍යාචාර්ය බන්දුරු ගුණවර්ධන මහත්මයා කියා සිටියා රටට අහිතකර MCC ගිවිසුම අපි අත්සන් කරන්නේ නැහැ කියලා. මේ කාරණාවේදී අමාත්‍යතුමා සඳහන් කළා විශේෂයෙන්ම කිසිම ආකාරයකින් රටට අහිතකර අන්දමේ ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ MCC ගිවිසුම ඇතුළුව. ඒ වගේම ආසිර රෝහල සමග ආණ්ඩුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් හදන කතාව බොරු. පීඩාවට පත්වුවන්ට සහන දෙන්න ලෝක බැංකුවෙන් මූල්‍ය සහන. පෝර්ට් සිටි මුල්ම ආයෝජනයේ කුළුණු 5ක මිශ්‍ර ව්‍යාපෘතියක්. ත්‍රිපෝෂ නිෂ්පාදනයට මෙල්කෝවෙන් කිරිපිටි මෙට්‍රික් ටොන් 720ක්. ජපාන් පශ්චාත් උපාධි ශිෂ්‍යත්වවලට යෙන් 269ක් MCC හදලා ඇමරිකාවට යවුවේ එක්සත් ජාතික පක්ෂයයි කියලා අමාත්‍ය ආචාර්ය බන්දුරු ගුණවර්ධන මහත්මයා සඳහන් කරනවා. ඒ අතරේ ජනතා විමුක්ති පෙරමුණ කරන ප්‍රකාශයකුත් අද අරුණ පුවත්පත මුල් පිටුවේ වාර්තා කරනවා. මහචන්දෙන් පස්සේ ආණ්ඩුව MCC ගිවිසුම අත්සන් කරනවා කියලා. ඒ කියන්නේ එකක් තමයි මේ ප්‍රකාශයත් එක්ක තේරෙන්නේ. චන්දෙන් පස්සෙත් මේ ආණ්ඩුවම බලයට පත් වෙන බව තහවුරු කරනවා ටිලින් සිල්වා පාරේම තමයි ඉදිරියට ගෙනියන්නේ. ඔව්. ටිලින් සිල්වා මහත්මයා කරන මේ ප්‍රකාශය හොඳයි අවධානයට ලක් කරන්න. ඒ අනුව ඡන්දය පහවුණු ගමන් ආණ්ඩුව සහ ඇමරිකාව එක්සත් ජනපදය අතර MCC ගිවිසුම අත්සන් කරනවා කියලා. මේ ප්‍රකාශනයේදී ජවිපේ ප්‍රධාන ලේකම් ටිලින් සිල්වා මහත්මයා කියනවා රටේ ආරක්ෂාව ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න බැරි තත්ත්වයක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවට ඇති වෙලා තියෙනවා. ඒ වගේම ආණ්ඩුවේ නිලධාරීන්ට රජයේ නිලධාරීන්ට රජයේ සේවකයන්ට ප්‍රසිද්ධියේ බැනවදිනවා නිලධාරීන්ගේ ආත්ම ගෞරවය නැති කරනවා කියලා. දැන් මේ මෙතෙන්දි කතා වෙන ප්‍රසාද් මහ බැංකුවේ නිලධාරීන්ට කතා කරපු සිද්ධිය සම්බන්ධව දැන් මේ කවුද ආරක්ෂා කරන්න යන්නේ කියන ප්‍රශ්නේ ඊට පස්සේ මතුවෙනවා. මේ ගෙනැල්ලා බනිනවා කියන එක හුවා දක්වන්න හදන්නේ කවුරු ආරක්ෂා කරන්නද? අපි දන්නවා ප්‍රසාද් දැන් ETI එක වැටුණා ඊට පස්සේ ද ෆිනෑන්ස් එක වැටුණා මේ වෙනකන් බලාගෙන හිටියේ ඊට පස්සේ මහ බැංකු බැඳුම් කර වෙලාවේ නිහඬව හිටියා. ඒ වගේම මහ බැංකු ඒ නෛතික තත්ත්වයන් යටතේ නැති තනතුරු ප්‍රධාන විධායක නිලධාරී තනතුරු හදාගෙන ඒ තත්ත්වෙ වල ඉන්නේ කවුද? මේ ඒ චරිත නේද ආරක්ෂා කරන්න යන්නේ කියන ප්‍රශ්නේ මතුවෙන්නේ. ඒක දැන් ඔවුන්ට ඕන දැන් මෙහෙමනි ප්‍රකාශය තුලින් බලාපොරොත්තු වෙන රටේ අරාජිකත්වය. අරාජිකත්වය තුලින් දේශපාලන වාසි ගන්න සමහර පක්ෂ ඉන්නවනේ හැමදාම උන්ට එතනින් උඩට එන්න බෑ. අයිතික තමයි මාධ්‍ය සංදර්ශනයක් මේ ජනාධිපතිවරයාගේ මේ මහ බැංකුව ප්‍රධානීට කතා කිරීම. ඉතින් ජනතාව පැහැදිලිවම කිව්වා රටේ ජනතාව දැනගන්න ඕනේ මොකද වෙන්නේ කියලා. මට ඡන්දය දුන්නු 69 ලක්ෂයක් ඉන්නවා. ඉන්පසුව රටේ ජනාධිපති විදියට සියලුම ජනතාවගේ වගකීමක් තියෙනවා. එතකොට ජනතාවගේ බදු මුදලින් පඩි ගන්න, ලක්ෂ ගණන් පඩි ගන්න මහත්තුරුගේ ක්‍රියාකලාපයන් ජනතාව දැනගන්න ඕනේ. නැත්නම් හැමදාම බැලුම් අහන්නේ එක්තරා පිරිසකට පමණයි. ඉතින් මං හිතා කිසි වරදක් කියලා. ඒ විනිවිදභාවය ඕනේ. එතකොට තමයි මේ නිලධාරී වගකීමෙන් වැඩ කරන්නේ. මම හිතන්නේ ඇත්තම රාජ්‍ය නායකින් ඒ වගේ ප්‍රතිපත්ති අනුගමනය කරා. මොකද ඉන් පසුව මේ ආදර්ශය මේ තත්ත්වය අනිකුත් රාජ්‍ය නායක අනුරුදු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට රාජ්‍ය ආයතන වලටත් ආදර්ශයක්. මොකද වුණුත් දන්නවා කුමක්ද කරන්න ඕන. නැත්තම් ජනාධිපතිතුමා නිවැරදි ආකාරයෙන් ඒ අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දෙනවා. ඔව් දේශපාලනයේ හැටි එහෙම තමයි. අපේ ආණ්ඩුව යටතේ නිලධාරීන්ට සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ කියලා සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ නායකතුමා සඳහන් කරනවා. මව්බිම් පුවත්පත වාර්තා කරනවා වර්තමානයේ රට තුළ සමාජ ආරක්ෂණයක් නොමැති බවත් ජනතාව මුහුණ දෙන දුක අසීරුතාව දෙන නිමිත්ත හිත උණු වී එතුලින් සානුකම්පිතව රටේ ජනතාව ගැන හිතන්න පුළුවන් හදවතක් ඇති ජනතාව පෙළන්නේ නැති බලගතු ආණ්ඩුවක් ජනතාවට ලෙන්ගතු ආණ්ඩුවක් බිහි කරන්නට තමන් සූදානම් බවත් ඊයේ ගම්පහ දිස්ත්‍රික්කයේ පැවැත්විච්ච මැතිවරණ ප්‍රචාරක කටයුතු වලදී නියෝජිතයන් අමතමින් සඳහන් කරලා තිබෙනවා සජිත් ප්‍රේමදාස මහත්මයා. නීති ආධිපත්‍යයේ යට ගිහින් මැරබලයට යලි හිසෝසවල මහමැතිවරණයේ ජයග්‍රහණය කළා අපි සෞඛ්‍ය අධ්‍යාපන ඇතුළු සියලු ප්‍රශ්න විසඳනවා මේ ඡන්දෙටත් ජනාධිපතිවරණයේදී වගේ නාගලෝකෙන් දාටු වඩම්මයිද දන්නේ නැහැ කියලා කියනවා. සමගි ජන බලවේගයේ නිර්මාතෘවරයා රනිල් මිසක් මම නෙමෙයි කියලා
සජිත් ප්‍රේමදාස මහත්මයා සඳහන් කරනවා. මේ මිනිස්සු සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ කියන්නේ මොකක්ද අදහස රාජ්‍ය නිලධාරීන්ට? දැන් මම සංවිධාන බලයේ සමහරු මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මහ බැංකු නිලධාරීන්ට ඒ ගැන දෝෂාරෝපණය කරාම චෝදනාවක් කරා. රාජ්‍ය නිලධාරීන්ට මෙහෙම කතා කරන්න එපයි කියලා. ඒතකොට සජිත් ප්‍රේමදාස මහත්මයා කොහොමද කියන්නේ මේ සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ කියලා? ඔව්. තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. නේ පරස්පරයි. සමහර විට මේ ප්‍රකාශයෙන් ඒක තේරෙයිද දන්නේ නැහැ. සජිත් වගේ ට්‍රැක් අවුට් තව එක් අයෙකු සිටියොත් පක්ෂයක් විතරක් නෙවෙයි රටත් ඉවරයි කියලා බියගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ධනවර්ධන ගුරුගේ මහත්මයා සඳහන් කරනවා කියලා දිනමින පුවත්පත කියනවා. ආందోලනාත්මක චරිතය මංගල සමරවීර මහත්මයාගේ ප්‍රකාශයක් දිනමින පුවත්පතේ වාර්තා කරනවා. සමගි ජනබලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ දැක්ම අමතක කර ජාතිවාදී කණ්ඩායමක් වෙලා එවන් කණ්ඩායමක සමාජිකයෙකු වීමට වුවමනා අයෙක් වෙතොත් ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හෝ ඔහුගේ කණ්ඩායමේ වෙනත් පක්ෂයකට සම්බන්ධ වුණට කමක් නැහැ කියලා මංගල සමරවීර මහත්මයා කියනවා. මාතර දිස්ත්‍රික් අපේක්ෂකයෙක් වගේම හිටපු රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහත්මයා කියනවා ඡන්දෙට බියෙන් සජිත්ගේ ප්‍රබලයන් පලා යනවා කියලා. රවි කරුණානායක එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කියනවා කතාකාරයෝ කුලිය ගෙදරකට ගියපු නිසා දැන් මහගෙදර ඉන්නේ වැද්දෝ ටික කියලා. මොකට වැද්දොද කියලා තමයි ඊළඟ ප්‍රශ්නේ. කොරෝනා යුද්ධෙන් දිනුවත් ආර්ථික යුද්ධෙන් පෙරදුනොත් ඔක්කොම ඉවරයි. සමහර ප්‍රශ්න වලට අපේ ආණ්ඩුව විසඳන්න උත්සාහ ගත්තට විසඳුම් දෙන්න බැරි වුණේ මහ බැංකුවේ නිලධාරීන් නිසායි කියලායි සඳහන් කරලා සිටින්නේ. මහ බැංකුවේ කොල්ලේට අදාළ නම් සඳහන් නිලධාරීන් අදත් මහ බැංකුවේ ඉන්නවා කියලා ඔහු සඳහන් කරනවා. මාධ්‍යවේදියෙක් අහපු ප්‍රශ්නට පිළිතුරු ලබා දෙමින් ඒ වගේම ඔහු කියනවා සිරිකොත තුල මහ බැංකුව හොරුන් එක් අයෙක්වත් නොමැති බව Taman වගකීමෙන් කියන බවත් කෝප් කමිටු සභාපතිවරුන් ඩිව් ගුණසේකර සුනිල් හඳුන්නිත් වගේම ව්‍යවහාරික පරීක්ෂණයෙන් හෝ නීතිඥ කමිටුවෙන්ද එක්සත් ජාතික පක්ෂයේ අයගේ නම් සඳහන් කර ඇතනම් ඒවා හෙළි කරන ලෙස Taman ඉල්ලා සිටින බව රවි කරුණානායක මහත්මයා මෙහිදී සඳහන් කරනවා. දැන් එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා දැන් ෆුට්නෝට් කල්ලිය පාද සටහන් කල්ලිය තියෙන කෝප් කමිටුවේ මහ බැංකුව වාර්තාව සම්බන්ධයෙන් ඔවුන් ඉන්නේ සමගි ජන බලවේගය කියලා. දැන් සමගි ජන බලවේගය චෝදනා කරනවා මේ මහ බැංකුවට අදාළ හොරුට කියන්නේ සිරිකොත කියලා. ඉතින් දෙන්න මං කිව්වා ඒකයි දැන් දැන්ට රෙදි ගලවා ගැනීමේ ගමන ආරම්භ කරලා තියෙන දෙපැත්තම. ඔව්. ඒ අතරේ මව්බිම් පුවත්පත වාර්තා කරන තවත් කාරණයක් තමයි මඩකලපුවේ බැංකු ශාඛාවේ ගිණුම් විස්තර දෙන්න බැංකු නියෝගයක් ඇවිල්ලා තියෙනවා. ශරියා විශ්වවිද්‍යාලයට අරාබියන් ඩොලර් මිලියන 100ක් එවීම තමයි නිමිත්ත බවට පත් වෙන්නේ. මෙහිදී බැංකු ගිණුම් 3ක කෝටි 100ක් සමහර ඒවායි සඳහන් වෙනවා කෝටි 400ක් කියලා. කොහොමුණත් මේ මුදලෙන් දැන් මේ බැංකු ගිණුම් වල තියෙන රුපියල් 30000යිලු. කොහෙටද මේ සල්ලි ගියේ මේක පිළිබඳව හොයන්න ඕන නිසා තමයි ගිණුම් විස්තරය දෙන්න කියලා අධිකරණය නියෝග කර සිටින්නේ. මව්බිම් පුවත්පතේ තියෙන තවත් සිරස්තල කිහිපයකට ඉක්මනින්ම අවධානය යොමු කරන්න පුළුවන්. ඒ තමයි අඩු ආදායම්ලාභී පවුල් වලට සූර්ය පැනල එහෙම නැත්නම් සූර්ය විදුලිය නොමිලේ ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් පහසුකම යටතේ තමයි මේ සහනය ලබා දෙන්න නියමිතව තිබෙන්නේ. ජාතික ආරක්ෂාවට සෞඛ්‍ය ආරක්ෂාවට මුල් තැන දෙමින් නිදහස් සහ සාධාරණ මැතිවරණයකට පසුබිම සකස් කරනවා කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මැතිවරණ කොමිසමට කිව්වා. මම මගේ යුතුයකම ඉෂ්ට කරනවා ඔබ ඔබේ යුතුයකම ඉෂ්ට කරන්න කියලා සඳහන් කරනවා. මහ ජනතාව හා රාජ්‍ය ආයතන විදුලි බල මණ්ඩලයට කෝටි 2000ක් ණයයිලු. කොහොමද ගෙවන්නේ? ඒ අතරේ තේ අපනයන බද්ද මාස 6කට අත්හිටුවයි. තේ කර්මාන්තයේ සහ විශේෂයෙන්ම තේ අපනයනකරුවන් දිරිගැන්වීම සඳහා තමයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. අද අරුණ පුවත්පතත් වාර්තා කර තිබුණා මේ ආදී කාරණා. මාළඹේ රාජගිරිය සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර වෙයි. මොකද මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළොත් විශාල දේපල හානියක් සිදු වෙන්න පුළුවන්, ගොඩනැගිලි හානියක් සිදු වෙන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඒ නිසා තමයි මේ තීන්දුවට ඇවිල්ලා තියෙන්නේ. ගිය ආණ්ඩුවෙන් මුදල් නොලැබුණ සැපයුම් හා කොන්ත්‍රාත්කරුවන්ට සහන පොලියට ණය කියලා වාර්තා කර සිටින්නේ අරුණ පුවත්පත. ඒ අනුව පහුගිය අවුරුදු 4.5 තුර ගම්පෙරළිය වගේ ව්‍යාපෘති වලින් තමන්ට නියමිත මුදල නොලැබුණා නම් යම් කොන්ත්‍රාත්කරුවෙක්ට ඒ ආණ්ඩුවෙන් ලැබෙන්න ඕනේ මුදල අපකරයක් විදිහට තබාගෙන 140 සහනදායී පොලිය යටතේ ණය ලබා දෙන්නට රජය තීරණය කර තිබෙන බව වාර්තා කර සිටිනවා. පුවත් නම් ඉවතයි අපි සූදානම් විරාමයක් ලබන්න. අද මව්බිම මුල් පිටුවේම වාර්තා කරන පුවතක් තමයි මහින්දානන්දගෙන් බෝම්බයක් කියලා. ප්‍රසාද් මොකක්ද ඒ කාරණාව? මම දැන් මේ ගැන දැන් හුඟක් මාධ්‍ය කතා වෙනවා. මොකද දැන් 2011 අප්‍රේල් 2 වෙනිදා ඉන්දියාවේ වංකඩේ ක්‍රීඩාංගණයේ තිබුණා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලෝක කුසල අවසාන ක්‍රිකට් මහතරංගය. දැන් මේ ක්‍රිකට් මහතරංගයේදී ශ්‍රී ලංකාව ඉතාම ඉදිරියෙන් හිටියා. මම හිතන්නේ මුළු තරඟාවලියම 4-3ක් යනකම්ම ශ්‍රී ලංකාව
ඉහළ මට්ටමක ඉඳලා මම හිතන්නේ අවසානයේදී පරාජයටපත් වෙනවා. ඉතින් මේ පරාජය සම්බන්ධ විවිධ කතා ඒ දවස්වල මතුවුණා. දැන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දාන අලුත්ජමගේ මහත්මයා කරන්නේ යම්කිසි පාවාදීමක් සිදු වෙලා තියෙනවා. හැබැයි ඌ ක්‍රීඩකින් චෝදනා කරන්නේ යම් පාර්ශ්වයක් විසින් කියලා. මොකද මේකට උත්තර දීලා තියෙනවා මහිල ජයවර්ධන සහ ඒවකට නායක කුමාර සංගක්කාර. එහෙම දෙයක් තියෙනවා නම් සංගක්කාර කියන වහාම දූෂණ විරෝධී කමිටුවට ඉදිරිපත් කරන්න මේ සාක්ෂිත වැදගත්. එහෙම දෙයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා මහිල ජයවර්ධන කියලා මේක ඇවිල්ලා මේ නිකන් අර දේශපාලන කායයට කියන කතාවක් කියන කාර්යය කියලා ඌ ප්‍රතික්ෂේප කරනවා. මෙහිදී මහින්දාන අලුත්ජමගේ මහත්මයා කියන වැදගත් කාරණයක් තමයි දැන් මේ තෝරපු කණ්ඩායම නෙවෙයි ඉන්දියාවේ ක්‍රීඩා කරේ කියලා. මොකද අපි දන්නවා දිනුස ජාතික කණ්ඩායම නම් කරාට පස්සේ ක්‍රීඩා මාතර අවසන් අත්සන යොදන්න ඕනේ ජාතික කණ්ඩායමට අනුමැතිය දීලා. නමුත් ක්‍රීඩකයන් 4 දෙනෙක් වෙනස් වෙලා තියෙනවා ඉන්දියාවේදී. එතකොට අපිට මතකයි සනත් ජයසූරිය සහ චමින්ද වාසන ක්‍රීඩකයන් දෙදෙනාත් ඇතුළු ක්‍රීඩකයන් 4 දෙනෙක් අයින් වුණා කියන එක තමයි තියෙන්නේ. මොකද චමින්ද වාසන සනත් ජයසූරිය ක්‍රීඩා කරා නම් තරඟෙ ඊට වඩා වෙනස් වෙන ඉඩ තිබුණා. ඔව් අපිට මම හිතන්නේ ප්‍රසාද් තවත් අපිට වෙලාවක් නැහැ මේක කතා කරන්න. අපි අවසන් කරන්න කැමති කාටුන් බලන කලින් කොරෝනාවෙන් වැටුණු සිනමාවට පණ දෙන්න තිරිමාදුර කොතලාවල පෙරමුණ ගනිති අභියෝගයට උරදෙයි ද නිවුස්පේපර් ළඟදීම තිරයට අමාත්‍යාචාර්ය බන්දුල ගුණවර්ධන සහ HD ප්‍රේමසිරි රවීන්ද්‍ර ගුරුගේ කියන නිෂ්පාදකවරුන් තුන් පොළ සහිතව කරපු මේ නිර්මාණය ළඟදීම විශේෂයෙන්ම COVID-19න් පස්සේ යලි හුස්ම ගන්න සිනමා කර්මාන්තයට හොඳ රුකුලක් වෙයිද හොඳ දිරියක් වෙයි කියලා මවබිම් පුවත්පත විශ්වාසය පළ කරනවා කාටුන් බලපුනේ. කයිය නතර කරලා කවියෙන්ම පැඩේ පටන් ගමු. ගපිරිගේ කවිය අරුණ පුවත්පතේ අමුතු සෙනෙහස මාතෘකාව ඡන්දයේ වෙද්දි දකුණෙම වාගෙම උතුරේ දෙස්පාලනේ මහතුන් නින්දෙන්න හැරේ. සම්බන්ධන් කියයි මේ ජරමර අතරේ තමිල්නාඩු ලෙඩ්ඩුන් ගෙන්වමු මිතුරේ. වීණා ගහපු උන් රෝමය ගිනි ගනිද්දී අරගන්නට ඡන්දය සූදානම් වෙද්දී වතුකම් කරුවෝ දහසක් දුක් උහුලද්දී මුකටද මහත්තයෝ වෙන රටවල සිද්ධී. මේ දිනවෙන පුවත්පතේ දර්ශනගේ කාටුනිය පිටකොට්ටේ හන්දියේ ඉඳන් දේශපාලනයේ බලන් ඉන්නවා සිරිකොත මන්දිරයේ දෙස ඉබ්බ දාලා තියෙන්නේ. මම හිතා සජිත් ප්‍රේමදාස මහත්මයා මේ ජනතාවේ කෙනෙකුට කියනවා ආණ්ඩුව අල්ලනට වඩා හපම්බන් මේක අල්ලන එක. ඒ කියන්නේ සිරිකොත අල්ලන එක. වරකගේ සිතුවම අද දිනමින පුවත්පතේ මේක හැමෝටම වදිනවා. මුදල් දීම මුල්ගල් තැබීම පොරොන්දු දීම එපා. මැතිවරණ කොමිසම පක්ෂ නියෝජිතයන්ට කියනවා. එතකොට දේශපාලනඥයෙක් ප්‍රශ්න කරන්න පුළුවන් වරකට හිතන දේ තමයි මෙදා පාර නම් අපේක්ෂකයින්ට අපත් නැති වෙයි සර්. ඒ මොකද පොරොන්දු නොදෙන අපේක්ෂකයන්ට කවුද සර් ඡන්දෙ දෙන්නේ? එහෙම බැලුවම කාගේද වැරද්ද තියෙන්නේ? අරුණ පුවත්පතට සුමිත්‍රපාල ජෝතිපාලගේ සෙල්ලන්ද කොල්ලෝ මෙන්න කියනවා රංගේ බණ්ඩාර කියන කතාවක් සජිත් පෙරදුනාට පස්සේ හොයාගත්තේ යාල කැලින් කියලා. කවුද බන් දන්නේ සජිත් හිතුණද කියලා අනේ කාලේ වනේ වාසය කියලා. අරුණ පුවත්පතට MD වීරරත්නන්දන කාටුනේ ඡන්දදායකයා අපි පාරිභෝගිකයන්ව මල්ලත් නැහැ ඇඳුනුත් නැහැ යාන්තම් සරුන් කෙටිය විතරයි තියෙන්නේ බඩ පිටට ඇලිලා හැබැයි අපි බලාගෙන ඉන්නවා ඡන්දෙ දෙන්න ඒ අතරේ ඡන්දෙට වැඩිය තියෙනවා කෝටි 1000ක වියදමක් මහමැතිවරණ වියදම කෝටි 700 සිට 1000ට නගී මැකෝ hina වෙලා දෙනවා මේ බඩ පොත්තට ඇලිච්ච ඡන්දදායකයට මේ කෝටි 1000 බරත්. අරුණ පුවත්පත හසන්ත විජේනායකගේ හුරේරා කාටුනිය. මොකද මේ මැතිවරණ කාර්යාලයේ නීති ගැන තමයි මේ කාටුනෙන් කතා වෙන්නේ. මැතිවරණ කාර්යාලවල අපේක්ෂකයන්ගේ කටවුට් එල්ලන්න තහනම්ලු. ඒතොරයි පුජ්‍යලයා කියනවා එතකොට අපේක්ෂකයන්ට මැතිවරණ කාර්යාලයේ එලිලා ඉන්නද කියන්නේ බා. හොඳයි. අපිට පුළුවන් නිම කරන්න රංචගොඩ ළමයාගේ කට කහනවට කියන කවි විජේදාස රාජපක්ෂ හෙළි කරලා සිද්ධ වෙන්න ගිය සෙල්ලම් ඒ කාලේ අවනීතියෙන් හිරගෙට යවනට ගෝඨා දතකා ඇත දද්දොස්සර හා පිරිසක් යහපාලනය යයි කියමින් ලෝකෙටම ගෙන ගොස් තිබේ පලිගන්නා පාලනයක් එවැනි නරුම රැලකින් සාධාරණය අපේක්ෂා කරපු කවුරුත් පව් අනේ අපේක්ෂා කරපු කවුරුත් පව්වනේ මේ දේශපාලන ක්‍රමය තුල මොනවද අපේක්ෂා කරන්න පුළුවන් සහ මොනවද ලැබෙන්නේ මේක ගැන ඡන්දදායකයෝ විදියට හිතන්න ඕන කාලෙ ලැබෙන මොකද ඡන්දයක් අතළඟ අපි නැවත ලබන සංගමන ගැනීම ඔබට නිරෝගීමත් සුබ දවසක් ආයුබෝවන්